ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති කරමින් තව අපි අනර්ග දවසක දේව වචනය ඉගෙන ගන්න යනවා. ඒ තුල අපි ආශිර්වාද ලබන්න යනවා. රාජ්‍යයේ රහස්, දේව රාජ්‍යයේ රහස් යටතේ අපි අද දවසේ ඉගෙන ගන්න යනවා. අපි අද දවසේ බලන්න යනවා අකීකරුකමේ විපාක ගැන. සුදාමාසේ කර්ණ කොටගෙන මම යාඥා කරන දෙවියන් වහන්සේ මට මඟ පෙන්වුවා වූ කාරණා ගැන මම ඔබත් සමග කතා කරන්න යනවා. ඒ උන්වහන්සේ මට මඟ පෙන්වන කාරණා අකීකරුකම සම්බන්ධයෙන් සහ මේ අකීකරුකමේ විපාක සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා ඒ උන්වහන්සේ මඟ පෙන්වන බයිබල් පද උන්වහන්සේ මඟ පෙන්වන කාරණා නිසා මාතෘකාව අකීකරුකමේ විපාක කියලා යොදලා තිනවා. මේ සියල්ල සුදාමාසේගේ මඟ පෙන්වීම අනුව දෙවියන් වහන්සේගේ අනුමැතිය අනුව තමා අපි කරන්නේ. සහ මම යාඥාවෙන් දනගසා උන්වහන්සේ සමග කතා කරලා උන්වහන්සේ සමග කාලය ගත කළ උන්වහන්සේ මඟ පෙන්වන ආකාරයට මේ දේවල් කරන. මොකද ඒ තුල තමයි අපිට උන්වහන්සේගේ බලය අත්දකින්න පුළුවන්. උන්වහන්සේ විතර තමයි ක්‍රියා කරන්නේ. ඉතින් ඒකත් මම හිතන්නේ කීකරුකමක්. අපිට ඕන දේ නැතුව මට ආස දේ මට හිතෙන දේ හැගෙන දේ නැතුව මම උන්වහන්සේට ඉඩ දීලා මම හිස් වෙලා උන්වහන්සේ මා තුළ වැඩි වෙන්න සුදාමාසේ මා තුළ වැඩි වෙන්න සුදාමෙන් මාව පිරෙන්න ඉඩ දීලා ඒ සුදාමාසේගේ ආලේපය තුළ උන්වහන්සේ කතා කරන දේ උන්වහන්සේ මගේ මුඛේ තබන දේ උන්වහන්සේ මගේ ආත්මයට දෙන්නා වූ කාරණා උන්වහන්සේ එලිදරව් කරන්නා වූ රහස් ඒ දේ මම ඔබත් සමග කතා කරනවා. මගේ කාරණා මගේ අදහස් උදහස් යෝජනා ඒවා නැතුව. ඉතින් ඒකත් මම හිතන්නේ කීකරුකමේ එක්තරා පැතිකඩක්. අපි පළවෙනිට බලමු මේ කීකරුකම සහ කීකරුකම. එතකොට මේ අකීකරුකමේ විපාක ගැන අපි කතා කරන්නේ. දේව වචනේ ප්‍රකාරයට රාජ්‍යයේ රහස් යටතේ අද දවසේ ඔබ බොහෝ ගැඹුරු කාරණා ඉගෙන ගන්න යනවා. ඒ නිසා මම යෝජනා කරනවා ඔබේ දිගටම ලියා ගන්නව පොතක් තියෙනවා නම් ඒක එහෙම නැත්නම් අලුතෙන් අද පටන්වත් ඔබ හිතාගෙන පොතක් ගන්න පෑනක් අරගෙන ඒකේ මාතෘකාව ලියලා මේ සටහන් කරගන්න ඒ බයිබල් පද ඒ වගේ මේ කාරණා ලියා ගන්න. ඒක ඔබ මෙනෙහි කරන්න ඒ ගැන ස්ටඩි කරන්න තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මේක ඉගෙන ගන්න පුළුවන්. ඒක නැවත ඒක කියවලා බලන්න පුළුවන්. ඒ නිසා ඒ දේ වැදගත්. ඉතින් මම පවා මේක යාඥා කරලා ගත්ත කරුණු උනත් ඒක එලෙස එසැනින් ඔබත් සමග බෙදාගන්න මම තව තවත් යාඥා කරලා තව තවත් බයිබලේ කියවලා මම වෙන පොතක සටහන් කරලා ඒවා ලියාගෙන ඒවා සූදානම් කරලා බොහෝ කාලය මේකට අරගෙන තමයි ඔබත් සමග මේ දේවල් බෙදාගන්නේ. මොකද මේ දේවල් මේ විද්‍යාව ගණිතය නෙවෙයි මේක දෙවියන් වහන්සේගේ කාරණා. මේක දේව වචනය. ඒ නිසා අපි ඒකට නිසි ගරුත්වය දෙනකොට අපිට ඒ තුල නිසි ආශිර්වාදය අපිට ලබන්න පුළුවන්. එතකොට අකීකරුකම කියන්නේ අකීකරුකම යන දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් පිට තම කැමැත්ත අනුව ජීවත් වීම. ඒ කියන්නේ තමන්ට ඕන විදිහට, තමන්ට ආස විදිහට, තමන්ට හොඳයි කියලා හිතෙන විදිහට, තමන්ට යහපත්යයි හැඟෙන විදිහට තමාගේ ආකල්පය අනුව තමාගේ රටාවට ක්‍රියා කිරීම. එහෙම නැත්නම් තමා කැමති ආකාරයට ජීවත් වෙනවා. තමා හොඳයි කියලා හිතන විදිහට, තමාට යෝග්‍යයි කියලා හිතන විදිහට තමා ජීවත් වෙනවා. ඒ කියන්නේ හරියට ඔබ විවාහ වෙලා ඉන්නේ. ඔබ සම්පූර්ණයෙන්ම ඔබ විරිද වෙන්න පුළුවන්. ඔබ විවාහ වුණත්, ඔබ එක මාසයක් වුණත් ඔබ නිතරම හිතනවා ඔබට ආසම කෑම, ඔබට ආසම විදිහට ඔබට ඕන ආකාරයට තමයි ඔබ ඒක හැම වෙලෙම නිතරම බලාපොරොත්තු වෙන්නේ. එතන ඒක තුල ලොකු ඊට පස්සේ ගැට්ටන ඇති වෙනවා, රණ්ඩු සරුවල් ඇති වෙනවා, සමාදානෙ නැති වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට ඒක මුල පුරන්න පුළුවන්. මොකද ඔබ එක මාංශයක් වුණාම ඔබ එකට ක්‍රියා කරන්න ඕනේ, එකට සිතන්න ඕනේ, එක තැනකට එන්න ඕනේ. ඒකත්වයට, එක්සිත් භාවයට එන්න ඕනේ. එතුට දෙදෙනෙක් එකගව ක්‍රියා කරන්න ඕනේ. දෙදෙනෙක් එක්සිත්තුන් නැත්තම් එකගුන් නැත්තම් ගමනක් යන්නේ කොහොමද කියලා දේව වචනේ කියලා තියෙනවා. ඒ වගේ මෙතනදි අකීකරුකම කියන්නේ ඔබ මැව්වේ දෙවියන් වහන්සේ, ඔබ තුල සැලැස්ම තැබුවේ දෙවියන් වහන්සේ, ඔබ ශ්‍රී ලංකා දේශේ තබා තිබෙන්නේ, ඔබ ඔය පවුලේ තබා තිබෙන්නේ, ඔබ මේ කාලේ තබා තිබෙන්නේ දෙවියන් වහන්සේ ඔබට හුස්ම දුන්නේ දෙවියන් වහන්සේ. නමුත් ඔබ කල්පනා කරනවා නමුත් මට මගේ වැඩ තියෙනවා. මට මගේ ආකාරයට වැඩ කරගන්න ඕනේ. මට ආස ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මම කරන්න ඕනේ. අර හරියට අර මම කලින් කිව්වා අර ස්වාම පුරුෂයා ඉන්න නම් ඔබ දන්නවා
එයාට මේ විදිහට අමාරු. එයා මේ විදිහට ඉවුවොත් කණ්ඩ එයා කැමති නැහැ. එතකොට එයා මේ විදිහට මම ක්‍රියා කරනවට කැමති නැහැ. නමුත් ඔබ මම ආස මට මේක අමාරු මම ආස මේ විදිහට කියලා ඔබ ඒ විදිහට කරනවා. එහෙම නැත්නම් ඔබ බිරිඳ ඉන්නවා. ඉතින් ඔබ දන්නවා බිරිඳ ආස විදිහ, බිරිඳ කැමති විදිහ. නමුත් ඔබ හිතනවා ඔබ ගැන හිතලා ඔබේ යහපත ඔබේ ආසදේ ඔබ උඩට එලිපෙන්න දීලා මම ආස මෙහෙමනේ ඒක නිසා වැඩිපුර ඒකට ඔබ හිතා හෝ දැනුවත් හෝ නොදැනුවත් මේකට පෙළඹෙන. ඒ වගේ මේකේ දෙවියන් වහන්සේ ගැන ඔබ දන්නවා. ඔබ අහලා තිනවා. උන්වහන්සේගේ බලය දන්නවා. උන්වහන්සේගේ ප්‍රේමය දන්නවා. උන්වහන්සේ ඔබට ජීවය දුන්නේ, ගැලවීම දුන්නේ, නිදහස දුන්නේ, ප්‍රීතිය දුන්නේ, සුවය දුන්නේ. මේ මෙච්චර කල් බෝ ජීවත් කරේ සියල්ල ඔබ දන්නවා. මේ පවුල දුන්නේ, මේ දේශය දුන්නේ. නමුත් දැනගනත් ඔබ උත්සාහ කරන්න පෙළඹෙනවා ඔබේ ආකාරයට, ඔබේ ආකල්පයට, ඔබේ ආකාරයට සහ ඔබේ ආකල්පයට. මම හිතන එක එලිදරව්වක් ලස්සන විදිහට උන්වහන්සේ මා තුලින් මගේ මුඛේ පාවිච්චි කරා ඒක සුදාමාස එළියට ගේන්න. මොකද්ද ඔබේ ආකාරයට, ඔබේ ආකල්පයට. දෙවියන් වහන්සේගේ ආකාරයට, උන්වහන්සේගේ හදවතේ ප්‍රකාරයට, හදවතේ ආකල්පයට නෙවෙයි, ක්‍රිස්තුස් වහන්සේගේ සිත අනුව නෙවෙයි, ඔබේ ආකාරයට සහ ඔබේ ආකල්පයට ක්‍රියා කරන්න ඔබ උත්සාහ කරනවා. ඔබේ කැමැත්ත අනුව ඔබ ජීවත් වෙන්න. ඔබේ කැමැත්ත අනුව ඔබ ජීවත් වෙන්න ඔබ ක්‍රියා කරන්න ඔබ උත්සාහ කරනවා. ඉතින් ඒක තමයි අකීකරුකම කියන්නේ. සරලව කිව්වොත් අකීකරුකම යනු දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් පිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත නොකර තම කැමැත්ත අනුව ජීවත් වීම. තම ආසාව අනුව, තම ආසාවල් අනුව ක්‍රියා කිරීම තමයි අකීකරුකම කියන්නේ. අද දේව රාජ්‍ය රහස යටතේ අපි අකීකරුකමේ විපාක ගැන කතා කරන්න යනවා. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු අකීකරුකම කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි බලමු විපාක මොනවද කියලා. මේක දෙකක් එක මාතෘකාවක් වුණාට මේක මම කොටස් දෙකකට කඩලා මම ඔබත් සමග බෙදා ගන්නවා. ඔබට තේරුම් ගැනීමට පහසු වෙන සහ මේකේ භයංකාරත මේකේ ගැඹුර ඔබට ඒක උරා ගන්න, ඒක උකහා ගන්න පහසු වෙන පිරිස. එතකොට මේකේ තව උදාහරණයක් මට සුදාමාසේ මම මේ පාඩමට මේ මෙසේජ් එකේ මේ දේශනාව මේ එළිදරව්වට රාජ්‍ය රහස් වල සූදානම් වෙද්දී මට කියපු කාරණාවක් මේ සමහර වෙලාවට නෙමෙයි බොහෝ වෙලාවට ඇත්තම මොකද සමහර වෙලාවට කියන වචනේ නෙමෙයි බොහෝ වෙලාවට මේ විදිහට වෙනවා. මොන විදිහටද? මේ සමහර කිතුරු හිතනවා ක්‍රිස්තියානියයි ගැලවීම ලැබපු අය, යේසුස් වහන්සේ පිළි අරගෙන ගැලවීම ලැබපු අය යාචනා කිරීම තමයි කීකරුකම කියලා. එතකොට පල්ලියට යන්නේ කිරිදා ඒක තමයි කීකරුකම. එහෙම නැත්නම් පල්ලියේ සමාජිකත්වය, එක සභාවකට බැඳිලා ඒකේ සමාජිකත්වයේ තියෙන එක තමා කීකරුකම. නැත්තම් තමන්ගේ පාස්ට් කියන එක කියන විදිහට මොනවාද කියන්නේ මේ විදිහට ඕන දෙයක්. ආයේ විමසලා බලන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේත් එක්ක යාඥා කරන්නේ නැහැ. දෙවියන් වහන්සේත් එක්ක කතා කරන දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නැහැ. නමුත් පාස්ට් තමයි දෙවියන් වහන්සේ තමන්ගේ. පාස්ට් කියන මොනවාද කියන්නේ ඕනම දෙයක් කරනවා. ඒතකොට ඒක කියලා හිතනවා ඔවුන් කීකරුකම. එහෙම නැත්තම් ප්‍රේයර් මීටින්ග්ස් වලට සහභාගී වෙන එක, සෙල් එකට සහභාගී වෙන එක, මේ යාඥා කඳවුරු වෙන්න පුළුවන් විශේෂ යාඥා මීටින්ග්ස් වලට සහභාගී වෙන එක, මේ දේවල්. ඉතින් යාඥා කිරීම එහෙම නැත්නම් ආයෙත් කිව්වොත් මේ චර්ච් යන්නේක ඉරිදා එහෙම නැත්නම් නිරාරා යාඥාව චර්ච් තියෙන ඒවට සහභාගී වෙනවා. චර්ච් එකේ මෙම්බර්ෂිප් එක තියෙනවා. ඒතර මේවා කියලා හිතනවා කීකරුකම. නෑ. කීකරුකම මීට වඩා එහා ගිය දෙයක්. ඒතකොට කතෝලිකයෝ හිතනවා මේ රූප වදින එක, ජපමාලේ කියන එක, ඉටිපන්දම් පත්තු කරන ඉටිපන්දම් තමන්ගේ උපන්දිනට ඒ ගාට ඉටිපන්දම් පත්තු කරන එක, ඒ උසට ඉටිපන්දම් පත්තු කරන එක, නැත්නම් දෙවියන් වහන්සේගේ රූප එක දාපු ජේසුස්ගේ රූප දාපු එකේ පොත පර්ස් එකේ තියාගෙන ඉන්න එක, ඒක අමතක කරන්න නැතුව කොහෙ ගියත් අරන් යන එක, මේක තමයි කීකරුකම කියලා. නෑ, කීකරුකම කියන්නේ ඒක නෙමෙයි. දේ වචනේ විදිහට කීකරුකම කියන්නේ ඒක නෙමෙයි. ඔව්. දැන් මම දෙවනියට කියපු කාරණා රූප වැඳීමේ ජපමාලේ කියන ඉටිපන්දම් ඒ රූප සම්බන්ධ පිළිම සම්බන්ධ ඒක කොහොමත් වැරදි. නමුත් යාඥා කිරීම පල්ලියම මම කලින් කිව්වා මෙම්බර්ෂිප් එක තියෙන එක, ඔබගේ නායකයාට ඇහුම්කන් දෙන එක, ඇහුම්කන් දෙන එක මම කිව්වේ ඒක උපරිමයට යාම. ඒ කියන්නේ මේ ඉවක් බවක් නැතුව අර කිසිම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් නැතුව ඔබේ පාස්ටර් කියන ඕනම දෙයක් අහන තත්ත්වෙට ඒකයි වැරදි. නමුත් පාස්ටර් කියන දේ ඔබ අහන්න ඕනේ. ඔබ ඒකට කීකරු වෙන්න ඕනේ. එතකොට
ඒක වැරදියට තේරුම් ගන්න එපා. ඒක හරියට තේරුම් ගන්න ඔබ. එතකොට මේ යාඥා කිරීම පල්ලියට යන එක ඒකේ සමාජිකත්වයේ තියෙන එක ප්‍රේමිනී සහභාගික වැරදි නැහැ. නමුත් ඒක නෙවෙයි සැබෑ කීකරුකම. ඒක නෙවෙයි සැබෑ කීකරු. මොකක්ද එතකොට මේ සැබෑ කීකරුකම? මම කිව්වා අකීකරුකම කියන්නේ දෙවියන් වහන්සේ කැමැත්තෙන් පිට තම කැමැත්ත අනුව ජීවත් වීම. ඒතකොට ඒකේ අනිත් පැත්ත තමයි කීකරුකම. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වීම. දේව වචනේ ප්‍රකාරයට ජීවත් වීම, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ක්‍රියා කිරීම. ඉතින් උන්වහන්සේ කැමැත්ත කොහොමද හොයාගෙන කොහෙද තියෙන්නේ? දේව වචනේ තියෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. යේසුස් වහන්සේ ක්‍රියා කරේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව. ඉතින් අපි ක්‍රියා කරන්න ඕනේ යේසුස් වහන්සේ වගේ. යේසුස් වහන්සේගේ ස්වභාවයට එන්න උත්සාහ කිරීම තමයි අපේ අරමුණ විය යුත්තේ. ඉතින් නිරන්තරයෙන් උත්සාහ කරනවා අපි යේසුස් වහන්සේ වගේ සිත ඇතුව, උන්වහන්සේ වගේ ප්‍රේමයක්, ඇදහිල්ලක් ඇතුව ක්‍රියා කරන්න. උන්වහන්සේ ක්‍රියා කරේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව. උන්වහන්සේ අපිට කරලා පෙන්නුවා කොහොමද කරන්න කියලා. කොහොමද මේ දෙවියන් වහන්සේට කීකරු වෙන්නේ කියලා. ඉතින් උන්වහන්සේ අකීකරු වුණේ කිසිම මොහොතක. උන්වහන්සේ කුරුසය දක්වා කීකරු වුණා කියලා දේ වචනේ තියෙනවා. එතකොට ඒක තමයි කීකරුකම. උන්වහන්සේට වෙන ප්ලෑන්ස් හොයා කරන්න තිබ්බා. මම අර කලින් කිව්වා වගේ යාචනා කිරීම යහපත්. පල්ලි යන එක යහපත්. ඒක හොඳයි. චර්ච් එකේ මෙම්බර්ෂිප් එක තියෙන එක සභාවකට සහභාගී වෙන එක ඔබ ප්‍රේයර් මීටින්ස් වලට වැඩිපුර යන එක හොඳයි. නමුත් ඔබ මේ ජීවිතේ මේ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සම්බන්ධතාවයත් එක්ක ඔබ දෙවියන් වහන්සේට සමන් දෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනවද? මේක තමයි දේ වචනේ කියලා තියෙන මාගේ කැමැත්ත කරන්නේ නැතුව ස්වාමිනී කිව්වට වැඩක් නැහැ කියලා. ඒක කියන එක මම අහන්නේ නැහැ කියලා. අනේ ඒක තව බයිබල් පදයක් මේ සම්බන්ධයෙන්. ඒකට මොකක්ද උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ? මගේ කැමැත්ත කරනවා කියන්නේ කීකරු වෙන්න ඕනේ. ඒතර කැමැත්ත නොකරනවා කියන්නේ අකීකරුකම. එතකොට මොනවාද මේ අකීකරුකම කියලා අපි ඉස්සෙල්ලා බලමු. විපාක බලන්න කලින් අද කතා කරන්නේ අකීකරුකමේ විපාක. පළවෙනිට බලමු මොකද්ද මේ අකීකරුකම? මොන වගේ දේවල් වලින් අපි අකීකරු වෙන්නේ? මොනවාද උන්වහන්සේ කැමැත්ත සහ මොනවාද අකමැත්ත? උන්වහන්සේ දේ වචනේ කියලා තියෙනවා. එතකොට මේ අකමැති දේවල් කරනවා කියන්නේ ඒක තමයි අකීකරුකම. අපි බලන්න යනවා දේ වචනේ කොලොස්සි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ තමයි අපි බලන්නේ. ඒකේ කාරණා කීපයක් බලමු. පළවෙනිටම මේකේ පළවෙනිටම තියෙනවා එබැවින් පොළවේ තිබෙන නුඹලාගේ අවයවයන් එනම් වෛශ්‍යාකම කියලා උඩ පටන් ගන්න. එතකොට මේක වෛශ්‍යාකම දෙවියන් වහන්සේ අකමැති දෙයක්. වෛශ්‍යාකම එතකොට අකීකරුකම. අපි පසුමංකව කතා කරනවා කියලා විපාක දැන් මුලින් බලනවා මොකද්ද මේ අකීකරුකම කියලා. අකීකරුකමේ දේවල් අපි බලලා උන්වහන්සේ අකමැති දේවල් අපි බලලා ඊට පස්සේ බලමු මේ වගේ විපාක මොනවද කියලා. ඒතේ අකීකරුකම යටතේ පළවෙනිම දේ වෛශ්‍යාකම දෙවියන් වහන්සේ කැමති දෙයක් නෙවෙයි කියලා තියෙනවා. එතකොට ඒ වගේ මෙතන තව රහසද වෛශ්‍යාකම කිව්ව අපි දන්නවා කාම මිත්‍යාචාරය, වෛශ්‍යාකම, මේ sexual sins, ලිංගික පාප. එතකොට මේක ග්‍රීක වචනය පෝනිය කියන වචනේ තියෙන. එතකොට ඒකේ තේරුම තමයි මේ sexual sins. එතකොට මේකේ තවත් ගැඹුරට යන ආකාරයට මේ පදේ මෙතන පැහැදිලි කරලා තියෙනවා. ඔබ බලන්න එබැවින් පොළවේ තිබෙන නුඹලාගේ අවයවයන්. නුඹලා නෙවෙයි. ඒ කියන්නේ සම්පූර්ණ නුඹලා වෛශ්‍යාකම කරන එක ඒක කොහොමත් වැරදි වෛශ්‍යාකම. නමුත් මීට එහා ගිහිල්ලා කියලා තියෙන අවයවයන් කියලා වෙන් කරලා ලියලා තියෙනවා. ඒ කියන්නේ නුඹලා කියපුවාම you කියන එක එනවා. නුඹ. නමුත් මෙතන කියන්නේ නුඹලාගේ අවයවයන්. ඒ කියන්නේ නුඹගේ අවයවයන් එකින් එක අපි පරිස්සම් කරගන්න ඕනේ. එකින් එක හැම අවයවයක්ම වෛශ්‍යාකමට ඉන්න නොදී. ඒ කියන්නේ නුඹලා කොහොමත් නුඹලා වෛශ්‍යාකමෙන් තොරව වෛශ්‍යාකම් නොකර සිටිය යුතුයි. ඒ වගේම මෙතන කියන බලන්න නුඹලාගේ අවයවයන්. ඒ කියන්නේ ඇස, කන, කට, කකුල් වෙන්න පුළුවන්. කොහොමද කකුල් වෛශ්‍යාකම සම්බන්ධයේ ඒ වෛශ්‍යාකම තැන් වලට යන්නේ නැතුව, අයහපත් තැන් වල නපුරේ තැන් වලට යන්නේ නැතුව. එතකොට ඇස් ඒ වෛශ්‍යාකමේ දේවල් නරක දේවල් ඒක බලන්නේ නැතුව. එතකොට කට ඒ වෛශ්‍යාකම කටින් මුඛයෙන් ප්‍රකාශ කරන ඒ වගේ දේවල් කතා කරන්නේ නැතුව.
අන්න මේ හැම කාරණයක්ම මෙතන අන්තර්ගත කරලා තිනවා මේ කියලා තියෙන වචනේ නුඹලාගේ අවයවයන් parts of your body parts of you ඒ කියන්නේ අවයවයන් සියල්ල ඒ කියන්නේ මේ ශරීරයේ කිසිම අවයවයක් ඉඩ දෙන්න එපා වෛශ්‍යාකම. ඒ කියන්නේ you should not let your body do whatever it wants. ඒ තරට ඒ කියන්නේ ඔබගේ ශරීරයේ අවයවයන්ට ඕන විදිහට ක්‍රියා කරන්න ඉඩ දෙන්න එපා. අන්නේ ක්‍රියා කරන්න ඔබ ඉඩ දෙනවා නම් ඇස් වලට නුඹ ඕනම දෙයක් බලන්න. හිතෙන්නේ මොනවාද ඕන දෙයක්. ඕන නරකක්, නපුරක්, අයහපතක් ඔබ බලන ඒක වෛශ්‍යාකම. ඔබ කනත් එහෙමයි. ඔබ කන් දෙන ඕන වෛශ්‍යාකමේ කතර ඕන කෙනෙක් කතා කරන එකට ඔබ කිසි ප්‍රශ්නයක් නැහැ ඔබ සවන් දෙනවා. ඒකත් වෛශ්‍යාකම තමයි. ඒකත් වෛශ්‍යාකම. ඒතකොට ඔබ තැනකට ඔබ ඕන කිසි ඔබ කතා කරන ඕන දෙනෙක් කතා කරන තැනකට ඔබ යාඥාවෙන් තොරව ඔබ ඕන ආරාධනයක් පිළි අරගෙන ඔබ එතෙන්ට යන. ඉතින් ඒකත් වෛශ්‍යාකම තමයි. මම හිතන ඒ වගේ ගැඹුරු සත්‍යතා මෙතන ඉදිරිදරව් කරලා දෙන්නේ. ඔබේ ශරීර අවයව කිසි දෙයකට ඒ අරවට ඕන විදිහට ක්‍රියා කරන්න ඉඩ නොදිය යුතුයි. මෙතන මට මේ ඔබට සමග මේ කතා කරද්දී මට මතක් වෙන සමහරවිට අපිට කෙන්නට මට එනවා යහපත් ආරාධනා. මේ හොඳ සාමාන්‍යයෙන් හොඳ උත්සවයක් වෙන්න පුළුවන්. ඒ තැනට අපිට සහභාගී. නමුත් මම ඒ දේ පවා දෙවියන් වහන්සේ යාචනා කළා. අහනවා. ඒත් දෙවියන් වහන්සේ කියනවා නෑ. නුඹ සහභාගී නොවිය යුතුයි මේකට. මේක නිෂ්ඵලයි. අපි එකෙන් වැළකීලා ඉන්නවා. ඒ වගේ අපි එතන අපේ අවයව අපි බේර ගන්න අපි එතන උන්වහන්සේ කියන දේට සවන් දීලා කීකරු වෙනවා. ඉතින් ඒ වගේ මේකේ ගැඹුරත්වයක් තියෙනවා. එතකොට දෙවියන් වහන්සේ කැමති දෙයක් නෙවෙයි වෛශ්‍යාකම. දෙවියන් වහන්සේ කැමති දෙයක් නෙවෙයි අපේ ශරීරය, අපේ අත්පා, අපේ ශරීරය සම්බන්ධ සියලුම කොටස්, අපේ කන්, මුඛය, ඇස් අපිට ඕන විදිහට නැත්තම් ඒ අවයවයන්ට ඕන විදිහට පාවිච්චි කරන එක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි. අපි ඒ අවයවයන් පාවිච්චි කරන්න ඕනේ අපි සුද්ධව. අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව. මොකක්ද දෙවියන් වහන්සේගේ කැමැත්ත? වෛශ්‍යාකමින් තොරවීම. වෛශ්‍යාකම් නොකිරි මේ කිසිම අවයවයකට ඒවට ඕන විදිහට ක්‍රියා කරන්න නොදීම තමයි දෙවියන් වහන්සේ කැමැත්ත. අපි ඒක we should have a control over the body parts of us. අපි තුල තිබෙන සියලු මොකද ඒ අවයවයන් දුන්නේ දෙවියන් වහන්සේ. අවයවවල දෙවියන් වහන්සේට කවුරුන් මහිමුත් අපි පාවිච්චි කරනවා. ඒතකොට නුඹ සහ නුඹලාගේ අවයව සියල්ල වෛශ්‍යාකමෙන් අතොරව සිටීම මෙතන කියදෙන. ඒතකොට ඒකේ දීර්ඝ පැහැදිලි කිරීමක් අපි කර. අපි දෙවෙනි කාරණේ බලන්න. මෙතන ඊට පස්සේ තියෙනවා අපිරිසිදුකම, impurity. impurity කියපුවාම impurity يعني අපිරිසිදුකම. මෙතන මේ කියන්නේ ගෝදන්න නැතුව නාන්න නැතුව ඉන්න එහෙම අපිරිසිදුකම ගැන නෙවෙයි මෙතන කියන්නේ. මේ spiritual uncleanness එක, ආත්මික අපිරිසිදුභාවය ගැන තමයි මෙතන කතා කරලා තියෙන්නේ. ඒක දෙවියන් වහන්සේ අකමැති දෙයක්. දෙවියන් වහන්සේ කැමැත්ත ඔබ ආත්මිකව පිරිසිදුව සිටීම. ඒකේ මේක වැරදිට ගන්නවා. දෙවියන් වහන්සේ කැමැත්ත එතකොට ආත්මිකව පිරිසිදු සිටීම සහ ශාරීරිකව පිරිසිදු නොසිටීම නෙවෙයි. ශාරීරිකව පිරිසිදු සිටීම ඔබ කොහොමත් කළ යුතුයි. ඒක ඔබ කොහොමත් කරනවා. ඒක ඔබට කිව්වත් නැත ඔබ කළ යුතුයි. ඒක හරියට අර මං කලින්ම කියපු දේවල් වගේ. මොකද ඒක යහපත් දෙයක්, හොඳ දෙයක් කරන්න මොකද්ද? යාඥා කිරීම. පල්ලියට යන එක හොඳයි. ඒක යහපත් දෙයක්. ඒක නොකර ඉන්න කියන එකකින් අදහස් කරන්නේ. ඒක කරන්න ඕනේ කොහොමද? යාඥා කිරීම කොහොමද කරන්න ඕනේ. නමුත් එහාට ඔබට ගිය දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීම, දෙව වචනේ ප්‍රකාරයට ජීවත් වීම තමා දෙවියන් වහන්සේගේ කැමැත්ත. යාඥා කළ ස්වාමිනී මේකද මේක කරන්න, ඒක කරන්න, මේක කරන්න. ඇයි මේක කරේ නැත්තේ? ඇයි මේක මෙහෙමුනේ? මගේ වැඩපළ දියුණු කරන්න, මගේ වැඩපළේ ඉන්න අයව බලා ගන්න. එතකොට මා කරන රාසාව ඒකේ මට තව පඩි එතකොට දෙන්න, මට මේක දෙන්න, ඒක දෙන්න. ඒවා කියන එක නෙවෙයි. ඒකට එහා ගිහිල්ලා අපි දෙවියන් වහන්සේ මගෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේ ස්ථානේ මේ වැඩපළ මට දීලා තියෙන්නේ ඇයි? මේ ස්ථානේ මාව තියලා තියෙන්නේ ඇයි? මේ අත්වැඩේ මට දීලා තියෙන්නේ ඇයි? මේ ප්‍රදේශේ මේ ගමේ මාව තියලා තියෙන්නේ ඇයි? ඒතර ඒවා යාශ්‍යාවි සොයලා ඒ වගේ මේ වචනය ප්‍රකාරයට අපි ක්‍රියා කරන්නේ. අසල්වාසීන් එක්ක, වැඩපළේ අයත් එක්ක, සභාවේ අයත් එක්ක උන්වහන්සේ මඟ පේන සුදාමාසේ මඟ පේන ආකාරයට ක්‍රියා කිරීම, දේ වචනේ ප්‍රකාරයට. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේ කැමැත්ත
අනුව ජීවත් වීම තමයි කීකරුකම අකීකරුකම දෙවියන් වහන්සේ කැමැත්තෙන් පිට අපි කතා කරගෙන හිටියේ මේ පිරිසිදුකම සම්බන්ධ ඉතින් යාචනා කරනවා වගේ ඒ ශාරීරික පිරිසිදුකම එක කොහොමත් අවශ්‍යයි. ඒක අත්‍යවශ්‍යයි. ඒක කළ යුතුයි. නමුත් බොහෝ දෙනෙක් ශාරීරික පිරිසිදුකම කරගන්නවා. ඒක වෙලාවට කලාවට කරනවා. නමුත් ආත්මික පිරිසිදුකම ගැන සැලකිලිමත් නැහැ. නමුත් ඔබ දැනගන්න ඕනේ ඔබ දන්නවා ඔබට ශරීරයක් වගේ ආත්මයක් තියෙනවා. තොර මේ ශරීරය විතරක් මේන්ටේන් කරලා බෑ. ඔබට ආත්මික පිරිසිදුකමක් අවශ්‍ය. ආත්මය හරියට මේන්ටේන් කරේ නැත්නම් මේ ශරීරය දුබල වෙන්න යනවා. මේ ශරීරයත් අපිරිසිදු වෙනවා. ශරීරය රෝගී වෙනවා. ඒක විපාක වලදී අපි වෙනම කතා කරමු. ආත්මය ස්පිරිට් එක හරියට කන්ට්‍රෝල් කරගන්න එක, මේන්ටේන් කරගන්න එක, ඒ කියන්නේ පාලනය කරගන්න එක සහ නඩත්තු කරගන්න එක මේ දෙකම වගේම පිරිසිදු කරගන්න ඉතාමත් අත්‍යවශ්‍යව තිබෙනවා. එතකොට මේ ස්පිරිචුවල් අන්ක්ලීන්නස් එක ගැන තමයි මෙතන කියන්නේ. අපිරිසිදුකම කියන්නේ කොහොමද ස්පිරිචුවල් අන්ක්ලීන්නස් එක කියන්නේ මොකද්ද? අපිරිසිදුකම කියන්නේ ආත්මයේ හිතන ඔබේ සම වැරදි දේවල්, වැරදි අදහස්, වැරදි යෝජනා, වැරදි අදහස්, වැරදි කල්පනාවන් වලට ඔබ පෙළඹෙනවා. එතකොට යක්ෂ කල්පනාවන්, නපුරු කල්පනාවන්, ඒ වගේම ආත්මික අපිරිසිදුකම ඒවා එවැනි ක්‍රියාවල් වලට ඔබ පෙළඹෙනවා. යන්නේ ඒක තමයි ආත්මික අපිරිසිදුතාවය කියන්නේ. ඒක දෙවියන් වහන්සේට අකීකරුකම. ආත්මික අපිරිසිදුකම කියන්නේ උන්වහන්සේ කැමති අපි පිරිසිදුව සිටිනවාට. තුන්වෙනි දේට අපි යන එතන එහාට තියෙනවා කාම රාගයක් කියලා. මේ lust, inappropriate cravings. ඒක මේ දේවල් වලින් මොකද්ද වෙන්නේ? මේක ලස්ට් කියලා ඉංග්‍රීසි වර්ෂන් වර්ඩ් එක මම පාවිච්චි කරලා තව වචන ගොඩක් තියෙනවා. මම පහසුවෙන් මේක දීර්ඝ පාඩමක් දීර්ඝ වචනයක් නිසා මම ටිකක් විතර කෙටි කරනවා. ඒක මේකේ කියනවා මේකේ මොකද inappropriate cravings කියන්නේ ලස්ට් කාමරාගය කීප වචනේ ආපුවම මේ අනවශ්‍ය ආසාවල කියන්නේ අවශ්‍ය ආසාව නෙවෙයි ආසාව අනවශ්‍ය තැනකට ගෙනින අනවශ්‍ය ආසාවන් මේක උනහම මොනාද වෙන්නේ which distracts us from the things above and lead us to commit the sins of immorality and impurity. තුර මෙලෙස අනවශ්‍ය ආසාවන් වලට ඔබ ඉඩ දුන්නොත් මොනවද මේකෙන් අපව ලීඩ් කරනවා ඔබ ලීඩ් කරනවා මේ වෛශ්‍යාකමට සහ අපිරිසිදුකමට. එතකොට මේ තුන්වෙනි එක තුලින් පළවෙනි සහ දෙවෙනි දෙයට පවා ඔබව යොමු කරන්න උත්සාහ කරන යොමු වෙනවා මේ දේවල් වලට ඊට දුන්නොත්. ඒක මේකත් දෙවියන් වහන්සේ කැමති දෙයක් නෙවෙයි කියන්නේ අකීකරුකම. ඔබ මේ දේවල් වලට දෙනවා. හතරවෙනි දේ මෙතන තියෙනවා නපුරු තෘෂ්ණාව. ඒ කියන්නේ evil desire. desire නෙවෙයි evil desire. කියන්නේ කැමැත්ත ආසාව සාමාන්‍ය කෙනෙක්ට ඔව් කැමති වෙන්න පුළුවන් සාමාන්‍ය විදිහට මුදල් වෙන්න පුළුවන් වස්තු වෙන්න පුළුවන්. නමුත් මෙතන කියලා තියෙන්නේ නපුරු තෘෂ්ණාව. ඒ තෘෂ්ණාවේ නපුරු පැත්ත. කියන්නේ දෙයකට ආසය අධික ආසය මුදල් වලට වෙන්න වස්තුවට වෙන්න පුළුවන්. වස්තුව සාමාන්‍ය ප්‍රමාණයකට කියන්නේ සාමාන්‍ය තත්වයකට ඔබට සෑහීමකට පිය යුතු තත්වයකට ඔබට ජීවත් විය යුතු මට්ටමට ඒක තිබීම ඒක යෝග්‍යයි. ඒක අවශ්‍යයි. ඒක තමයි දෙවියන්වහන්සේගේ නමුත් ඒක ඔබ උත්සාහ කරන ඔබ උත්සාහ දරන එකේ අධික මට්ටමට උනාට වඩා ඔබ තව ඔබේ මඩිය තර කරගන්න ඔබේ වස්තුව වැඩි කරගන්න මුදල් වැඩි කරගන්න ඔබ ඒවත් තද කර තව ඔබ යන උත්සාහය ඒක evil desire. ඒකට කියන්නේ නපුරු තෘෂ්ණායක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි. ඒක අකීකරුකම. එතකොට තව එතනින් එහාට පස්වෙනිකට එනකොට මෙතන තියෙනවා ටිකක් වෙනස් විදිහට කියලා තියෙනවා රූප වැඳීම වූ තණ්හාවත් නසාපල්ලා. එතකොට මේකත් අකීකරුකම. මොකක්ද අකීකරු? covetousness. රූප වැඳීම වූ තණ්හා. මොකක්ද මේ රූප වැඳීම වූ තණ්හා? ඒ කියන්නේ තණ්හාව සමාන කරලා තිනවා රූප වැඳීමට. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. කියන්නේ තමාට කැමති ලෙස තමාට කැමති දේ ලබා ගැනීමට සිතා තමා ඔබ රූප වඳින්නේ. ඔබ රූප පස්සේ ඔබ පිළිම පස්සේ යන්නේ. ඔබ ඒවා කරන්නේ
තමාට කැමති ආකාරයට තමා දියුණු වෙන්න, තමා උසස් වෙන්න, තමා ඉහළට යන්න. මෙන්න මේවා හිතාගෙන ඔබ යම් රූපවලට මේක රූප දේව රූපම විතරක් නෙමෙයි මෙතන අදහස මේ රූපවදී වූ තණ්හාවත් කියපුවාම මේකට මා හිතනවා අයත් වෙන්න පුළුවන් සමහර වස්තුව මුදල් පවා මේකට එකතු වෙන්න පුළුවන් සමහර වාහන වෙන්න පුළුවන් ඒවත් මේකට එකතු වෙන්න පුළුවන් මම හිතන හැටියට මේ එවැනි තණ්හාවක් කියමු තමයි මේ රූප වැඳීමට මෙතන සමාන කළ තියෙන්නේ ඒක දෙවියෙක්සේ සලකා ඒ කියන්නේ යම් කිසි දේ වස්තුව ඒ දේවල් දෙවිය මුදල් වැනි දේ දෙවියෙක්සෝ සේසලකා ඔබ ඒකට තණ්හා වෙලා ඒකට ආසාව වෙන එක තමයි. ඒකයි මෙතන කියලා තියෙන්නේ මේ රූප වැඳීම වූ තණ්හාව. ඒකට අධික ආසාව නිසා ඔබ ඒකට වන්දනාමාන කරන තත්යකට වැටලා තියෙනවා. ඔබ ඒ කියන්නේ ඔබේ නිවස අධික ඔබ කියන්නේ අධික ආසාවල් වලින් පිරලා ඔබ අධික පොහොසත් වීමට ඔබ උත්සාහ කරේ සමහර දේ ලබා ගන්න ආසාවෙන් ඔබ වෙහෙස මාස දැරීම ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තනේ ඒක අකීකරුකම ට ඒක අයත් වෙනවා ඊට පස්සේ අපි බලන්න තව අකීකරුකමට සම්බන්ධ දේවල් කීපයක් මෙතනම කොලොසි පොතේ අපි 3:5 බැලුවා කොලොසි පොතේ 3:8 දැන් අපි බලන්න යනවා විපාක බලන්න කලින් අකීකරුකමේ විපාක බලන්න කලින් මොනවාද ඒ පළවෙනිම තියෙනවා නමුත් දැන් නුඹලා ඒ සියල්ල කෝපය උදහස ක්‍රෝධය අපහාසය නින්දා කිරීම නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කතාව පහ කරලා මේක අකීකරුකම මේ දේවල් ඔබ කරනවා නම් ඒ කියන්නේ ඔබ අකීකරුයි දේ වචනෙට ඔබ අකීකරුයි ඔබ කීකරු නැහැ දැන් ඔබට තව තව පැහැදිලි නැති මම මොකක්ද අර කිව්වේ කියලා අර යාඥා කරන දේවල් සම්බන්ධයෙන් ඔබ යාඥා කරනවා ඔබ චර්ච් යනවා ඔබ හොඳ දේවදාසයෙක් එක්ක ඔබ පාස්ටර් කෙනෙක් එක්ක වැඩ කරනවා ඔබ උට සමන් දෙනවා ඔබ ප්‍රේ මීටින්ග්ස් යනවා වගේම ඔබත් සෙල් එකක් කරනවා වෙනවා යාඥාව කරනවා නමුත් ඔබ දේ වචනෙට කීකරු නැහැ මේ දේ වචනේ තියෙන දේවල් ඔබ කරන්නේ ඔබ ඒවා ගානකට ගන්න නැහැ ඔබ දැනුවතුත් නැහැ ඒවා ගැන අපි දන්නෙත් නැත්තම් ඔබ කරන්නේ කොහොමද ඒතර ඒක කරන්නේ නැත්තම් අන්න ඒක අකීකරුකම ඒතර පළවෙනිට මෙතන තියෙනවා සියල්ල කෝපය ඇංගර් තුර කෝපය කියන්නේ මේ ඉමෝෂන් එකක් ඒ කියන්නේ මෙතන දේවචනේ අපිට ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා කෝපය يعني තරහ එන එක වරදක් නෙවෙයි නමුත් තරහ ක්‍රියාවට දාන එක මේ ඉමෝෂන් එක ක්‍රියාවට දාන එක බුද්ධ තරහ යේසුස් වහන්සේට පවා සමහර එකපාරට තරහ ගිය අවස්ථා උන්වහන්සේට ඒක දැකපුවම කෝප වුණ අවස්ථා තියෙනවා අපි හරියට අපි නිවැරදි අපි හොඳට දේවචනේ ස්ටඩි කරොත් අපිට ඒක බලන්න නමුත් උන්වහන්සේ ඒක තුල ක්‍රියා කරේ නෑ උන්වහන්සේ ඒක ක්‍රියාවට දැම්මන ඒක righteous වෙන්න පුළුවන් righteous anger is good but unrighteous anger is bad now that's a revelation there නාසේ ලස්සන දිර්සුදා මාසේ අලුත් දේවල් දෙනවා කියන්නේ ධර්මිෂ්ඨකමේ කෝපය ප්‍රශ්නයක් නෑ නමුත් අධර්මිෂ්ඨ කෝපය අධර්මිෂ්ඨව ඔබ පාලනයකින් තොරව ඔබ කෝපය තුල ක්‍රියා කරනවා නම් ඔබ ඒ හැඟීමට ඉඩ දෙනවා නම් අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක තමයි අකීකරුකම ඒක තව පැහැදිලි වෙනවා අපි ඉදිරියට යද්දි මොකද දෙවණියට කියලා තියෙනවා ක්‍රෝධය කියන්නේ උදහස එතකොට පළවෙනිට කෝපය දෙවණියට ක්‍රෝධය දෙවණියට සමා වෙන්න පළවෙනිට කෝපය දෙවණියට උදහස ඒ කියන්නේ wrath පළවෙනියට කෝපය දෙවණියට උදහස පළවෙනිට anger then number 2 wrath දෙවණියට wrath එතකොට කෝපය කියන්නේ emotion එකක් wrath කියන්නේ action එකක් ඒ කියන්නේ කෝපය හැඟීමක් නමුත් උදහස කියන්නේ ක්‍රියාවක්. ඉතින් උදහස ගත්තාම මේ රෝම 12:19 කියනවා පලි ගන්න එපා. මොකද මේ උදහස කියන වචනෙත් එක්ක මේ wrath කියන වචනෙත් එක්ක එළියට එන්නේ අපි ගැඹුරෙන් මේ ඉංග්‍රීසි බයිබල් එකත් එක්ක ග්‍රීක ඔක්කොමත් එක්ක බලපුවාම මේ භාෂාවතේ මේ revenge කියන එක rage කියන එක ඉතින් ඒකත් එක්ක රෝම 12:19 කියලා තියෙන මා පලි ගන්න එපා ඔයා. උදහස ක්‍රියාවට දාන්න එපා ඔයා. ඒක මට ඉතුරු කරන්න. ඒක මට අයිති දෙයක්. ඔයා පලි ගන්න යන්න එපා. ඒකට අපි අද කාලේ අපි මේ දකින්න දේවල්ත් එක්කත් මේක ගැලපෙනවා. මම ඒක සම්බන්ධ කරන්න කැමති. පලි ගන්න අපිට අයිති නෑ. ඒක අපි නොකළ යුතු දෙයක්. ඒක අකීකරුකම.
කුම්මන දෙයක් කරත් අපිට ඔබට ඔබගේ නිවසට ඔබට ඔබගේ සභාවට ඔබගේ පවුලට ඔබගේ චර්ච් එකට වෙන්න පුළුවන් ඔබගේ වැඩපළට වෙන්න පුළුවන් කුම්මන දේ තත්ත්වයකට මුහුණ දුන්නත් අපිට පලි ගන්න අයිතියක් නැහැ මේ උදාසෙන් ක්‍රියා කරන්න කෝප වෙන්න පුළුවන් ඔන්න දැන් ඔන්න පැහැදිලි කෝප වෙන්න පුළුවන් තරහ යන්න පුළුවන් නමුත් ඒක ධර්මිෂ්ඨ තරහක් වෙනවා ඒක අධර්මිෂ්ඨ තරහකට පෙරලෙන්න ඉඩ දෙන්න එපා පෙරලෙන්න ඉඩ දීලා ඔබ උදාස තුල ක්‍රියා කරන්න මේක වැරදි. ඒක බයිබලයේ කියලා තිනවා ඒ පලි ගැනීම මට අයිති දෙයක් ඒක මට ඉතුරු කරන්න කියලා. මම විපාක දෙන්නා වූ දෙවියන් වහන්සේ කියලා දේවචනේ කියලා තියෙනවා. ඒක මතක තියාගන්න අවශ්‍යයි. ඊට පස්සේ අපි ඇඟ ගැන කතා කළා, රැත් ගැන කතා කරා, කෝපය ගැන කතා කරා, උදාස ගැන කතා කරා. මේක දෙවියන් වහන්සේ ඩාගී කරුකම ඒ වගේම තෙවෙනුව මැලිස් කෙනෙක් ක්‍රෝධය මේක ග්‍රීක් වචන ඒ කියලා තියෙනවා කකියන් කියලා. ඒ කියන්නේ desire to harm others. ඒ කියන්නේ තමන්ට ආසයි මේක තමයි unrighteous anger. ඒ කියන්නේ අධර්මිෂ්ඨ කෝපය. ඒ කියන්නේ තමන් ආසයි අනිත් අයට හානියක් නපුරක් කරන්න. ඒ කියන්නේ රිද්දන්න, ලේ හලන්න, අනතුරක් කරන්න, හානියක් කරන්න තමන් ආසයි අනිත් අය. ඉතින් මේක තමයි කියන්නේ ක්‍රෝධය කියලා. මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි. දෙවියන් වහන්සේ නොදන්නා වූ අධර්මිෂ්ඨ මිනිස්සයා ඔව් ඒගොල්ලෝ ආසයි මේකට. මේ ක්‍රෝධයට ආසයි. කෝපය කෝප වෙනවා. උදාසෙන් ක්‍රියා කරනවා. ක්‍රෝධයෙන් ක්‍රියා කරන නමුත් අපිට කිතුණුවන්ට දේව දරුවන්ට ඔබට මට මෙලෙස ක්‍රියා කරන්න බෑ. ඒක දෙවියන් වහන්සේට අකීකරුකම. අකීකරුකමේ විපාක තියෙනවා. ඒක ඔබ දැනගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ හතරෙනියට යනකොට අපිට මෙතන එනවා මොකද්ද? අපහාසය නින්දා කිරීම. මම මේ දෙක එකට ගන්න කැමතියි. ඉංග්‍රීසි බයිබලත් එක්ක සම්බන්ධ කරපුවාම මේක ඉංග්‍රීසි බයිබලයේ තියෙන බ්ලාස්ෆෙමි කියලා. නමුත් මෙතන ඒ කියන්නේ දේව අපහාසය. කිං ජේම්ස් වර්ෂන් එකේ තියෙන දේව අපහාසය ගැන කතා කරලා තියෙනවා. නමුත් මෙතන කතා කරලා තියෙනවා අපහාසය නින්දා කිරීම දෙකම. ඒ කියන්නේ ස්ලැන්ඩර්. ඒතකොට මම මේ දෙකම එකවර ගන්නවා ස්ලැන්ඩර් and blasphemy. ඒ කියන්නේ අපහාසය සහ දේව අපහාසය නින්දාව. මේ ඔක්කොම නින්දා කිරීම, අපහාස කිරීම, දේව අපහාස කිරීම මේ කිසිවක් දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි. මේක දෙවියන් වහන්සේ අකමැති දේ. ඒ කියන්නේ අකීකරුකම. ඔබ දෙවියන් වහන්සේට අකීකරුයි ඔබ නින්දා කරනවා නම්, ඔබ දේව අපහාස කරනවා නම්, ඔබ අපහාස කරනවා නම් මිනිස්සුන්ට ඔබ අකීකරුයි. මොනවාද මේ නින්දා කිරීම අපහාස කියන තවත් අපි මේක තේරුම් බේරුම් කරගත්තොත් ඒ කියන්නේ ඔබ අනිත් අයව පල්ලෙහාට දාලා ඔබ කතා කර නින්දා කිරීම අපහාසය කියන්නේ ඔබ අනිත් අය පල්ලෙහාට ඔබ ගානකට ගන්නෑ. අනිත් අය පල්ලෙහාට දාලා ඒගොල්ලෝගේ සමාජචලයට කියන හැලුවට ලක් කරලා ඔබ කතා කරන ඒ වගේම අනිත් මිනිස්සුයගෙන ඔබ නපුර යක්ෂ දේවල්, නපුරු දේවල්, අයුතු දේවල් ඔබ අනිත් අයත් එක්ක අසල්වැසියන් එක්ක වෙන්න පුළුවන්, චර්ච් එකේම තමන්ගේ යාළුවොත් එක්ක වෙන්න පුළුවන් ඔබ කතා කරනවා. ඒ වගේම මේ දේව අපහාස කියන ඒ නින්දා කිරීම අපහාස ගැන මම කතා කරන්නේ මිනිස්සු සම්බන්ධ ඒ වගේ දේව අපහාස ඔබ චර්ච් වලට බයිනවා ඔබේ පාස්ටර් ඔබ පොඩි කාලෙකට ඔබ අගයන ඔබ ගුණ කියන ඒ වගේම ඔබ කලින් සම්බන්ධ වුණ පාස්ටර් වෙන්න පුළුවන් ඔබ දන්න කෙනෙක්ගේ පාස්ටර් වෙන්න පුළුවන් ඒ ඌගේ නායකයා එන්ඩේරා ඒ දේවගැත්තවරයාට ඔබ කියන්න තියෙන ඔක්කොම කියනවා. එතකොට ඒ ඔවුන් ක්‍රියා කරන ඔවුන්ගේ හාස්කම් ගැන ඔවුන්ගේ බලය ගැන ඒක ඔවුන්ගේ බලය නෙමෙයි. ඒ දෙවියන් වහන්සේ උට දෙන බලය උට දෙන ආලේපේ ඒ ගැන ඔබ නපුර කතා කරන ඔබ අයිතු දේ ඒ කියන්නේ ඒක දේව අපහාස ඔබ සුද්ධාමාසේ ක්‍රියා කරන ආකාරය ගැන ඒ හාස්කම් ගැන ඔබ ප්‍රශ්න කරලා ඔබ තව අයත් එක්ක ඒක හැල්ලුවට අපහාස කරනවා. ඒක තමයි දේව අපහාස කියන එක. ඒක blasphemy. It's not good. It's not the will of God. ඒක disobedience. ඒ කියන්නේ obedience නෙවෙයි. ඒ කියන්නේ අකීකරුකම. දෙවියන් වහන්සේ කැමති දේ නෙවෙයි. එහෙම එලෙස ඔබ ක්‍රියා කරන එක. ඔබට සමහරට හිතුණත්
ඔබ ඒ ලෙස කතා නොකර යුතුයි. ඔබ හිතට එන හැමදේම අනිත් අය සමගින් බෙදාගෙන එහෙම නින්දා කරන එක අපහාස කරන එක මිනිසුන්ට ඒ වගේම දෙවියන් වහන්සේගේ මිනිස්යන්ට දේව අපහාසය කරන එක දේව අපහාසය. දෙවියන් වහන්සේට එක චෝදනා කරන දෙවියන් වහන්සේ ක්‍රියා කරන ආකාරයට ඔබ ප්‍රශ්න කරලා එක ක්‍රියාක ඔබ ප්‍රශ්න නගලා ඒක සමාජ ඉදිරි වපුරන එක ඉදිරි ඒක ගැන ප්‍රසිද්ධි විවේචනය කරන එක ඒ සියල්ල දේව අපහාසය. එතකොට දෙවියන් වහන්සේගේ මිනිස්යන් ගැන උන්ගේ හාස්කම් ගැන විවේචනය ඒ කරලා ඔබ කීක දේවල් කියන දෙක දේව අපහාසය. මොකද ඔබ කරන්නේ ඒ අයට නෙමෙයි. ඔබ නොදැනුවත් දෙවියන් වහන්සේට තමයි ඔබ ඒ අපහාසය කරන්නේ, නින්දා කිරීම කරන්නේ. ඒක නිසා ඒක ඒ ගොඩට වැටෙනවා. එතකොට ඒක අකීකරුකම ඒ වගේම ඉන්සල්ට්ස් කියන්නේ බොරු ඊට පස්සේ harsh speech කියන්නේ නපුරු දුෂ්ට කතාවන් ඒ වගේම gossip ඔබ ඕනට ඔබ ඕන නැති ඕපාදුප අනිත් අය ගැන එයා ගැන මෙයා ගැන එයාගේ වැරදි මෙයාත් එක්ක මෙයාගේ වැරදි එයාත් එක්ක එයාගේ දුර්වලකම් මෙයාත් එක්ක එයාගේ හපන්කම් මෙයාත් එක්ක මේම ඔබ ඕනට වඩා එතන අනේ ඒක අපහාස නින්දා කියන අනිත් අය පල්ලයට දාලා ඒක දෙවියන් වහන්සේ කැමති නේ ඒක අකීකරුකම. ඒ ඉන්සල්ට් කරන එක පහත හෙලා කතා කරන එක සියල්ල අකීකරුකම්. පස්වෙනි එකට අපි යනවා මෙතන තියෙනවා ඊට පස්සේ නුඹගේ මුකේ නුඹලාගේ මුකේ නික්මෙන කැත කතාව පහ කරපල්ලා. එතකොට කැතට කතා කරන එක නරක ලෙස කතා කරන එක අශෝභන ලෙස කතා කරන එක දෙවියන් වහන්සේ කැමැත්තන එක අකීකරුකම. මොකක්ද මේ ඉංග්‍රීසි බයිබලයේ තියෙන filthy communication. filthy communication කියන්නේ vulgar offensive. ඒ කියන්නේ හිත රිදෙන අනේකා පහත හෙල්ලම. දැන් මේකේ මුලදී කතා කර අපි දැන් අපහාස නින්දා කිරීම දේව අපහාස. ඒකෙදි ඔබ putting down other people. ඒ කියන්නේ අනිත් පල්ලෙහාට හෙල්ලා කතා කරන එක කියලා. මේ අපහාසයෙන් නින්දා කිරීමේදී මම කිව්වා. මෙතෙන්දි මම කියන්නේ මේ filthy communication කියන්නේ හිත රිදෙන අනික පහත හෙල්ල කියන්නේ ඔබ ඕනට වඩා උලුප්පල කතා. ඉතින් ඒකත් අර පහත හෙල්ලන එකම තමයි. කියන්නේ අනිත් අයව පහත හෙලලා පල්ලෙහාට හෙලලා හැල්ලුවට ලක් කළ සමාජෙට ලක් කළ කතා කරන එකයි ඔබ ඕනවට වඩා උලුප්පල ඔබ ඕනවට වඩා ඉහළින් තියලා ඔබ ඔබේ පවුල ඔබේ සාම්පුරුෂය වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, ඔබේ චර්ච් එක, ඔබේ පාස්ටර් වෙන්න පුළුවන්, ඔබ ඉන්න ප්‍රදේශය නැත්නම් ඔබේ තත්ත්වය, ඔබේ හැකියාවන්, ඔබේ මුදල් ගැන, ඔබේ යහපත් ධර්මිෂ්ඨ ක්‍රියාව වෙන්න පුළුවන්. ඒවා ගැන ඔබේ තියෙන බලපුරුවන්කාරකම්, ප්‍රසිද්ධිය, ඔබේ තියෙන දක්ෂතා, මේවා ගැන ඔබ ඕනට වඩා උල්ලුප්පල ඔබ ගැනම ඔබේ දේවල් ගැනම උනට වඩා උලුප්පල පුම්බල එක වැඩි කරලා එක අධික ලෙස කතාන ඒකත් මේ filthy communication. මොකද ඒක තුලින් එක ඔෆෙන්සිව්, ඒක අනිත් කෙනාට ඔෆෙන්ස් එකක්. ඒක අනිත් කෙනා පල්ලෙහාට ඉබේම වැටෙනවා. එහෙම අහපුවාම එයාගේ හිත රිදෙනවා, දුකට ශෝකයට පත් වෙනවා, කනස්සල්ල පත් වෙනවා, වේදනාවට පත් වෙනවා, පසුබට වෙනවා, අධෛර්යමත් වෙනවා. මේ දේවල් වලට ඔබ යොමු කරනදී ඒක අකීකරුකම. දෙවියන් වහන්සේගේ කැමැත්ත එලෙස කිරීම නෙවෙයි. දෙවියන් වහන්සේ කැමැත්ත එකිනෙක උසස් කොට උතුම් කොට සලකා කතා කිරීම කියලා දේ වචනේ කියලා තියෙනවා. ඉතින් අද හැබැයි මම කතා කරේ මේ අකීකරුකම ගැන පමණයි. මේ කතා කරපු දේවල් වල කීකරුකම සම්බන්ධයෙන් වෙනම අපි කතා කරමු. අද අකීකරුකම ගැන කතා කරා. ඒකේ විපාක ගැන දැන් පොඩ්ඩක් විමසන්න යන කතා කරනවා. අපි අකීකරු ගැන කතා කරපු නිසා එතකොට මෙතන කොලොසි පොතේ 3 වෙනි පදේ තියෙනවා මේ දේවල් නිසා. මොනවද අපි මේ අද කතා කරපු දේවල්? අපි බොහෝ දේවල් කතා කරා. මම හිතනවා ඔබ ඒවා සියල්ල සටහන් කරගත්තා කියලා. නුඹලාගේ පොළොවේ තියෙන ආවයව වලින් සිදු කරන්නා වූ වෛශ්‍යාකම, අපිරිසිදුකම, කාමරාගය, නපුරු තෘෂ්ණාව, රූප වැඳීම වූ තණ්හාව. මේ දේවල් අකීකරුකම. ඒ වගේම කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය සහ නින්දා කිරීම, නුඹලාගේ මුඛයෙන් නික්මෙන කැත කතාව අකීකරුකම. ඒ වගේම මම උදහස සම්බන්ධයෙන් කතා කරන කලින් තව එක දෙයකට යන්න කැමති. මෙතන මේ කොලොසි 3:8 ඉවරනකොට 9 වෙනි පදේ පටන් ගත්තාම තියෙනවා මේ කැත කතා පහ කරලා එකෙන් පස්සේ එකිනෙකාට බොරු නොකියලා කියලා. ඉතින් ඒකත් අපි
කතා කළ යුතුම මේක දෙවියන් වහන්සේ කැමැත්ත නෙමෙයි. ඒක අකීකරුකම. ඔබ බොරු කියන ඔබ සමහරලාට බොරු කියලා එක බොරුවක් සාධාරණීකරණය කරන්න තව බොරුවක් කියනවා. ඒ බොරුව හරි ගස්ස ගන්න වහන තව බොරුවක් කියනවා. ඒ වගේම ඔබ සමහරලාට හිතනවා මේවා හොඳ බොරු. මේක නරකකට නෙමෙයිනි මම එක කිව්වේ. මම ඒක හොඳකටනේ. මෙයාගේ හොඳකටනේ. නමුත් මෙයා දැනගන්න එක මේක නුසුදුසු නෑ. නමුත් ඒකත් බොරු තමයි. බොරුව ඔබට සාධාරණීකරන්න බෑ. කරන්න බෑ කිසිම සේත්වා. බොරුව බොරුවම තමයි. පාපේ වගේම තමයි. ඒක ලොකු පොඩි කියලා. ඒ වගේ මොන පොඩි බොරුවත් ලොකු බොරුවත් එකම ඒක වැටෙන්නේ බොරුව කියන කනකේ ඝනයටම තමයි. එකම දේ තමයි ඒ සියල්ලම. ඒක නිසා බොරු කියන්න කිසිසේත් බයිබලයේ අපිට අවසර දීලා නැහැ. ඒක දෙවියන් වහන්සේ යකමැති දෙයක්. ඒ වගේම දෙවියන් වහන්සේ කරන්නේ නැති එකම දේ. උන්වහන්සේට සියල්ල පුළුවන්. උන්වහන්සේට බොරු කියන්න බෑ. උන්වහන්සේ බොරු කියන්නේ නැහැ. ඉතින් ඔබට බොරු කියන්න පුළුවන් ද එතකොට? බෑ. ඔබ බොරු නොකිවේ යුතුයි. එතකොට ඒක අකීකරුකම. ඔබ බොරු කියනවා නම් ඔබ නුඹටම සාධාරණීකරණය කරගෙන මේක හොඳ බොරුවක්, මේක සාධාරණ බොරුවක්නේ, මේක මම නොකිය ඉන්නේ කොහොමද, නැත්තම් මේක මේ වගේ පොඩි එකක් ඒක කමන්නේ නැහැ කියලා ඔබ හිතාගෙන සාධාරණීකරණය කරගෙන කරනවා නම් ඒක වැරදි. ඒක අකීකරුකම කියලා අපි අකීකරුකම කාරණාවන් එතන නවත්තලා අපි උදහසට යනකොට කොලොසි පොතේ 3:6ට අපි එනවා. ඒකේ කියනවා මේ දේවල් නිසා. මොන දේවල් නිසාද කියලා මම ඔබට කාරණා 11ක් කිව්වා. ඒක මං හිතනවා ඔබ ලියාගත්තා කියලා ඔබට මතකයි කියලා. මොනවාද මේ දේවල් කියලා. ඊට පස්සේ කියනවා මේ දේවල් නිසා දෙවියන් වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය. අන්න එතනත් පැහැදිලි වෙනවා. කෝපය කියන්නේ ඉමෝෂන් එකක්. දෙවියන් වහන්සේ කෝප වෙනවා කියන එක. ඒකට ඒක තවද දෙවියන් වහන්සේ උදහස් වෙනවා කියන එක තව දෙයක්. ඒක ඇක්ෂන් එකක්. ඒක ක්‍රියාවක්. ඒකට මෙතන කියලා දෙන්නේ උදහස. තරහ නෙමෙයි, ඇංගර් නෙමෙයි, wrath මෙතන කියලා තියෙනවා. ඒකට උන්වහන්සේගේ උදහස මේ දේවල් නිසා අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය. ඒතර ඔබ අකීකරු නම් ඔබ දිගින් දිගට ඔබ අකීකරු නම් ඔබ අකීකරුකමේ ක්‍රියා කරන ඔබ දෙවියන් වහන්සේ කැමැත්ත නැතුව නැවත මම කතා කරන්න කැමති. ඔබ යාඥා කරනවා වෙන්න පුළුවන්. ඔබ පල්ලි යනවා වෙන්න පුළුවන්. චර්ච් එකේ මෙම්බර්ෂිප් තිබෙනවා. ඔබ ප්‍රේයර් මීටින්ග්ස් වලට යනවා. ඒ දේවල් ඔක්කොම කරත් ඔබ අකීකරු නම් අන්න ඔබට දෙවියන් වහන්සේගේ උදහස පැමිණෙනවා කියලා මෙතන කියදෙනවා. මොනවාද උදහස? මේක කොටස් තුනකට මම බෙදුවා. පළවෙනි දේ ඛේදවාචක හදිසි අනතුරු ව්‍යසන. මේවට ඔබට මුහුණ දෙන්න. මේවා දෙවියන් වහන්සේ කියන දේවල් නෙමෙයි. මේකත් මම කියන්න ඕනේ. මොකද ඔබ දෙවියන් වහන්සේට අකීකරු නිසා, දෙවියන් වහන්සේට කීකරු වෙලා ඉන්නකොට විනාශයේ කරුණාව තුළ ඔබට ආරක්ෂාව තියෙනවා. ඔබට රැකවරණය තියෙනවා. නමුත් උන්වහන්සේගේ වචනයෙන් පිට අකීකරුව ඔබ ජීවත් වෙනකොට ඔබ කොපමණ යාඥා කරත් දැන් එනවා මෙතන ගැඹුරුම තැනට. එතකොට ඔබ කොපමණ පල්ලි ගියත්, ඔබ ප්‍රේයර් මීටින්ග්ස් වල සහභාගී වුණත්, චර්ච් මෙම්බර්ෂිප් තිබ්බත්, ඔබ කොපමණ පාස්ටර්ලා ඇඳුරුවත් ඔබට බේරෙන්න විදිහක් නැහැ. ඔබට කොපමණ මුදල් තිබ්බත්, ඔබගේ කොයිතරම් ලොකු වුණත්, ඔබ කොච්චර යාඥා කරත්, ඔබ කොච්චර මිනිස්සුන්ට දුන්නත් ඔබට බේරෙන්න විදිහක් නැහැ. මොකද ඔබ අකීකරු වෙලා. ඔබ අකීකරු වෙලා. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරලානේ. ඔබ ස්වාමිනී කියලා කිව්වට කැමැත්ත කරලා නැහැ. දේ වචනේ ප්‍රකාරයට කැමැත්ත කරලා නැති හින්දා තමයි ඔබට ඛේදවාචක වලට, හදිසි අනතුරු වලට, ව්‍යසන වලට ඔබ මුහුණ දෙන්න නැහැ. ඒක තමයි පළවෙනි දේ. දෙවෙනි දේ රෝග අකල් මරණ. එක තව උදහස ආපුවා මොනවාද ක්‍රියාත්මක ඔබ රෝග වලට ඔබට මුහුණ දෙන්න වෙනවා. අකල් මරණ වලට ඔබට මුහුණ දෙන්න වෙනවා. ඔබේ ළඟම අයට මුහුණ දෙන්න වෙනවා. ඒක තව දෙයක් සහ තෙවෙනුව බය, වියවුල් භාවය සහ ආත්මික දුබල භාවය. නැවත මම කියන්න පළවෙනි දේ ඛේදවාචක හදිසි අනතුරු ව්‍යසන. මේවා තමයි විපාක. ඒ වගේම දෙවෙනි දේ රෝග අකල් මරණ. මේවා තමයි විපාක. තෙවෙනුව බය. බය අනිත් පැත්ත වචනේ තමයි සමාදානය. ඔබ කීකරු වුණාම ඔබට මොනවද තියෙන්නේ? සමාදානය තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේට දෙවියන් වහන්සේට කීකරු වුණාම ඔබට සමාදානය නැත්නම් ඔබ කොච්චර යාඥා කරත්, ඔබ මිනිසුන්ට දන් දුන්නට, ඔබ දිලිඳුන් උපකාර කරලා, ඔබ චර්ච් ගියාට ඔබට සමාදානයෙන්ට යන්නේ නැහැ. ඒ සමාදානයට, ස්වර්ගික සමාදානයට, දෙවියන් වහන්සේගේ සමාදානය, දෙවියන් වහන්සේ තුල සමාදානය, දෙවියන් වහන්සේ සමග සමාදානය එන්ටනම් මේ තුනම එන්ටනම් ඒ කියන්නේ සමාදානයේ සම්පූර්ණතර ඔබ එන්න නම්, බය නැති වෙන්න නම් ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාරයට උන්වහන්සේට කීකරු වෙන්න ඕනේ. උන්වහන්සේ කියන දේ කරන්න ඕනේ.
අකීකරුණා මෙවැනි විපාක එනවා. ඒ වගේම රෝග අකාල මරණ සහ තෙවෙනුව බය වියවුල්භාවය සහ ආත්මික දුබලභාවය. ආත්මික ඔබට බලවත් වෙන්න පුළුවන්. ඔබ කීකරු වුණොත් ඔබ දේ වචනය අනුක්‍රියා කරන නමුත් ඔබ ආත්මික දුබල වෙනවා. දෙවන්නසට අකීකරු වුණොත් ඔබ වියවුල්භාවය එනවා. හිතාගන්න බෑබට මොකක්ද කළ යුතු කියලා කියන්නේ සතුර පහර දෙන්න පටන් ගන්නවා. යස්ස යතා මේ දේවල් ගේන්නේ ඛේද වාචක වලට ඔබට මූණ දෙන්න සලසනවා. හදිසි අනතුරු ව්‍යසන, රෝග, අකල් මරණ, බය ගේනවා, වියුල්භාවය, ආත්මික දුබලභාවය මේ වගේ යක්ෂයා ඇයි ගේන්නේ? කොහොමද ගේන්නේ? ඔබ දෙවියන් වහන්සේට අකීකරු නිසා. ඔබ දෙවියන් වහන්සේට කීකරු නැහැ. උන්වහන්සේගේ කරුණාවට ඔබ යටත් නැහැ. ඔබ උන්වහන්සේගේ අනුග්‍රහය තුල නැහැ. උන්වහන්සේගේ කැමැත්ත තුල ඔබ වැඩ කරන්නේ නැහැ. එහෙම වුණා මොනවද වෙන්නේ? ඔබ යක්ෂයාට නිරාවරණය වෙනවා, එක්ස්පෝස් වෙනවා to the devil, to demons, to the kingdom of Satan. You yourself are getting exposed when you are disobedient to the Lord. දෙවියන් වහන්සේට අකීකරු වුණාම මේවැනි විපාක ඔබට පැමිණෙනවා. ඒක නිසා මේ විපාක වලින් බේරෙන්න ඔබ කැමති නම් විපාක වලට කවුරුත් කැමති නැහැ. ඔබ මම දෙන්නම්. ඉතින් මෙයට කැමති නැත්නම් කොපමණ විපාක ව්‍යසන අමුතු පීඩා බාධා ලෝකයා යේසුස් වහන්සේ වගේ ජයගත. ඒ වගේම අපි ඒ තුලින් ජය තියෙනවා. ජය තියෙන්නේ කොහොමද? ජය නිකම්ම හම්බෙන්නේ නැහැ. ජය නිකම්ම හම්බෙන්නේ නැහැ. ජය තියෙන්න නම් අපි දෙවියන් වහන්සේට කීකරු වෙන්න ඕනේ. අපි දෙවියන් වහන්සේට අකීකරු වුණොත් අපි පරාජය වෙනවා. කොහොමද පරාජය වෙන්නේ? දෙවියන් වහන්සේ අපිව පරාජය කරන්නේ නැහැ. යක්ෂයා තමයි අපිව පරාජය කරන්නේ. අපිම දෙවියන් වහන්සේගේ ජයග්‍රහණයට පිටින් යන එක ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේ කුරුසියේ මලෝන් පරදාය තුන්ගෙන්ද උත්තානලා ප්‍රකාශ කරපු ජය අපි ප්‍රතික්ෂේප කරලා ඒක අහකට දාලා ඒක ගානක් නොකියන අපි යක්ෂයාට නිරාවරණය වෙලා අපි පරාජයට පත් වෙන්න ඉඩ තියෙනවා. අපි අකීකරුණොත් ඒක නිසා ඔබ කීකරු වෙන්න තීරණයක් ගන්න. අපි කීකරුකම සම්බන්ධ මේ අකීකරුකමේ විපාක ගැන අපි කතා කරා. කීකරු මෙවැනි දේවල් නැතු කීකරු වෙන එක සම්බන්ධ අපි ඉදිරියෙන් නැවත කතා කරමු. එතන ඔබ මේ වචනය තුල බොහෝ ආශිර්වාද ලබන්නට යනවා. අද දවස මම ඔබට යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද දවසක් ප්‍රකාශ කරන. ඒ වගේම මේ පාඩම මේ වචනය තුල ආශිර්වාදය ලැබිය යුතුමයි. මේක ඔබේ ආත්මයට මේක දාගන්න. මේක ශරීරයට නෙවෙයි. මේක ඔබේ මනසට බුද්ධියට දාගෙන වැඩක් නැහැ. පොතට දාගෙන විතරක් වැඩක් නැහැ. ඔබ මේක ආත්මයට දාගන්න. මේක ආත්මයට සම්බන්ධ කරගන්න. ආත්මිකව මේක ගිල ගන්න. මේක ආත්මයෙන් මේක ඇබ්සෝබ් කරගන්න, ධාරණය කරගන්න. ඒක ක්‍රියාවට දාන්න. ඒක කීකරුකමට ගේන්න. අකීකරුකමෙන් බැහැර වෙලා කීකරුකමට ගේන්න. ඒ තුල ආශිර්වාද ලබනවා ඇත. යේසුස් වහන්සේගේ නාමයෙන්.